හිංසනය පරදමු ආදරය පතුරමු වර්ල්ඩ් විෂන් වෙතින් පණවිඩයක්. ආයිබෝවන් ජීවිතය සහ පාඩම් පොතයා කරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ විස බීජ. ඒක තමයි ටෙලිවිෂන් ඉස්කෝලේ පාඩම. ඔබට මතක ඇති මේ පාඩම ආරම්භ කළා. පළමු කොටස විකාශය වුණා. අද දෙවැනි කොටස. විස බීජ කොයිතරම් අපට පහර දෙනවද කියනවා නම් අපට මුව ආවරණ දාගෙන තමයි ඉන්ට සිද්ධ වෙලා තියෙන්නේ. වැඩසටහන ආරම්භයේදී මෙහෙම මුව ආවරණ දාගෙන හිටියට වැඩසටහන විකාශය වෙද්දී අප හිතනවා කතා කිරීමේ පහසුව සඳහා මේක ගලවලා පැත්තකින් තියෙන එක හොඳයි කියලා. හැබැයි හැම තැනම මුව ආවරණයක් දාගෙන යන්න ඕන. විශේෂයෙන් බාහිර සමාජයට යද්දී මුව ආවරණයක් දාගෙන යන්න ඕන. පරතරය තියාගන්න ඕන කියන එක මතක තියාගන්න. අපි වාඩි වෙලා ඉන්නෙත් පරතරය තියාගෙන තමයි ටෙලිවිෂන් ඉස්කෝලේ. මා ගුරු මණ්ඩලයේ හඳුන්වා දෙන්නම්. අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙනවා කැලණි විශ්වවිද්‍යාලයේ ශුද්‍ර ජීව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහේන්ද්‍ර ගුණවර්ධන මහත්මයා. ආයිබෝවන්. ගෞරවතෝ පිළිගන්නවා විස බීජ පිළිබඳ විශේෂඥයෙක්. ඒ වගේම අපේ ආරාධනෙන් ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙනවා ආයුර්වේද වෛද්‍ය කීර්ති හලඹගේ මහත්මයා. ආයිබෝවන්. ගෞරවතෝ ටෙලිවිෂන් ඉස්කෝලේට පිළිගන්නවා. එතුමා හෝමාගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හැටියට ක්‍රියා කරනවා. ඒ වගේම අපේ කීර්තිමත් ජීව විද්‍යා ගුරුතුමා තිස්සජානායක ගුරුතුමා. ආයිබෝවන්. ගෞරවතෝ පිළිගන්න අතරේ අපි විස බීජ පිළිබඳ පාඩම ආරම්භ කළා. අද දෙවෙනි කොටස තිස්සජානායක ගුරුතුමා. හසන්ත මහත්මයා මේක ගලවලම පටන් ගමු. මේකත් එක්කම තව පොඩි පණිවිඩයක් දෙන්න තියෙනවා. මේ විශේෂයෙන්ම මේ පණිවිඩය අපි දීලා පටන් ගමු. මේ මුහුණු ආවරණයක් භාවිතා කරන්න ඕනි කියන එක ඉතාම වැදගත්. මොකද ඒක භාවිතා නොකර ඉන්නවාට වඩා හොඳයි භාවිතා කරන එක. මම හිතන්නේ කලින් වැඩසටහනෙත් අපේ මහේන්ද්‍ර ගුරුතුමා පැහැදිලි කළා මේ අපේ නාස් මාර්ගයෙන් විස බීජ ඇතුල් වෙනවා. අපි තුලට. ඔව් නාස් මාර්ගයෙන් විස බීජ ඇතුල් වෙනවා. ඊළඟට අනිත් එක තමයි අපි ගාව තියෙන විස බීජයක් අපි ගාව තියෙනවා නම් ඒක නාස් මාර්ගය හරහා ප්‍රශ්වාස වාතයෙන් එළියට යනවා. ඒතර අපේ තියෙන විස බීජ අපි එළියට දාන්නෙත් නැතුව වෙන තැනක තියෙන විස බීජ අපි ඇතුළට ගන්නෙත් නැතුව ඉන්න අපි මේ පාර වහනවා. හැබැයි මේකේ විශේෂ දෙයක්ත් මට කියන්න තියෙනවා. ඒ තමයි මේ මාස්ක් එක පාවිච්චි කිරීමෙත් පොඩි වැරදි වැඩ කරනවා. සමහර අය මේ මාස 3-4 එකම මාස්ක් එක දැක්කාම බය හිතෙනවා. ඒ කියන්නේ ඒක මේ පැත්ත බලපුවාම ගන්න දෙයක් නෑ මාස්ක් එකේ. ඉතින් අර කළු පාට වර්ණයෙන් හැම තියෙන මාස්ක් කොච්චර අපිරිසිදු වෙලාද කියලා මේ අපිට අදහසක් ගන්නත් බෑ. ඒ වගේම මේ මාස්ක් එක අපි ගලවලා දැන් පාවිච්චි කරන්න නැති වෙලාවට කොහෙද තියන්නේ කියන එක. ඒක අපි නැවත භාවිතා කරනවද? ඒකෙදිත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම බොහොම ඉල්ලීමක් කරනවා මේක පිරිසිදුවෙන් භාවිතා කරන්න. මම හිතන්නේ අද මම මේ භාවිතා කරපු එක හෙට භාවිතා කරනවා නම් ඒක වඩා නිවැරදි වන්නේ නැහැ. මොකද මේ මාස්ක් එකේ විස බීජයක් තිබිලා ඊටාම ඉක්මනින් අපේ ශ්වසන පද්ධතියට ඇතුල් වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර අය ගෙදරදී මම දැකලා තියෙනවා හවුවිච්ච කෙනාගේ මාස්ක් එක දාගෙන යනවා. ආයිත් මම දැක්කා වාහනවලදී අපේ පොලිස් නිලධාරීන් ඉන්නවා දැක්කම ඔය අතපත ගාලා කොයි හරි තියෙන මාස්ක් එකක් අරන් දාගෙන යනවා. ඉතින් එතකොට මේක මේ ඒ කියන්නේ සමහර අයට මේ මාස්ක් එකක් පාවිච්චි කරන්නේ ආරක්ෂක අංශ වලින් බේරීම සඳහා පමණයි. ඒ නිසා මේක ගැන වෙනමම ඇත්තටම අදහසක් ඇති කරගන්න ඕනි. මේකෙන් කරන්නේ එළියේ ඉඳන් විස බීජ ඇතුළට යන එක වළක්වන එකයි අපේ තියෙන විස බීජ එළියට යන එක වළක්වන්න. ඒතකොට මේ මාස්ක් එක කියන එක පිරිසිදු වෙන්න ඕනි අනිවාර්යයෙන්ම. ඉතින් ඒකම ඕක සමහර අයගේ ඇතුළටත් තරන් යනවා. ඔව්. ඒක කරන ලොකුම හානියක් නේද? ඔව්. ඒ කියන්නේ ඇත්තටම දැන් හරියටම කියනවා නම් හසන්ත මහත්තයා මේ මාස්ක් එක දවසක් භාවිතා කරාට පස්සේ ඒක අයින් කරන්න පුළුවන් නම් හෝ බැරිම නම් ඒක විස බීජ නාශකයකින් හොදලා වේලලා ගන්න පුළුවන් නම් තමා වඩා හොඳ. ඉතින් ඇත්තටම එකක් භාවිතා කළා ඊළඟ දවසේදී වෙන එකක් භාවිතා කරනවා නම් තමයි වඩා හොඳ. නමුත් ආර්ථික ප්‍රශ්න හේතු කොටගෙන එහෙම කරන්න බැයි නම් අඩුම ගානේ ඒක හොඳ විස බීජ නාශකයකින් විස බීජ හරණය කරලා වේලලා භාවිතා කරන්න පුළුවන් නම් තමයි වඩා හොඳ. ඉතින් එහෙම විවිධ වර්ග තියෙනවා නේද? ඒ හොදලා පාවිච්චි කරන්න පුළුවන් වර්ගත් තියෙනවා, බැරි වර්ගත් තියෙනවා. බැරි ඒවා 7-8 මාසයක් එක දිගට දාගෙන ඉන්න තමයි ප්‍රශ්නේ. ඔව්. අර හෙල්මට් එක වගේ අනික් අයගේ ඒවා ඉල්ලගෙන දාගෙන යන්න පුළුවන් එකක් නෙමේ. ඒක හරීම ඒක හරීම පෞද්ගලිකයි කියන එක තමයි. කියන්නේ අපි වෙන කෙනෙක්ගේ ලේන්සුවක් අපි ඉල්ලගෙන භාවිතා කරන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. නේද? දැන් ඔබතුමා ගාව තියෙන ලේන්සුව මට පොඩ්ඩක් ලේන්සුව දෙන්න කියලා අපි එහෙම ඉල්ලගෙන පාවිච්චි කරන්නේ නැහැ.
නමුත් මම දැකලා තියෙනවා මේ මාස්ක් එක එහෙම මේ දාගෙන යනවා වෙන්නේ නැහැ කිව්වත්. හදිසියට ටක් ගාලා අරන් දාගන්නවා. මේ මම දැක්කා මම දැක්කේ ඒවා කියන්නේ හදිසියේ වාහනේට නැග්ගහම හොයලා කොහේ හරි තියෙන මාස්ක් එකක් අරන් දාගන්නවා. ඉතින් ඒක ඒ විදිහට ඒ කියන්නේ වැරදි විදිහට ඒක භාවිතා කිරීමෙන් අර විස බීජ ඇතුල් වෙන එක හා පිට වෙන එක වළක්වීමේ බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඔබ හොඳ දෙයක් මතක් කළා. ඒක තමයි ලේන්සු. ලේන්සු කියන්නේ සමහරට මේ විස බීජ ගුලාවල් නේද? මට හිතෙනවා විස බීජ පැල කරනවා වර්ධනය කරන්න එහෙම අර බැක්ටීරියා ප්ලෙමින් මහත්තයා වගේ වර්ධනය කරන්න පාවිච්චි කරනවාද කියලා ලේන්සු හොටු තලි මේ ඒක හොඳ දෙයක් නෙමෙයිනේ විස බීජනේ. විස බීජනේ. ඒ වගේම මේ කොට්ට උර ඇඳ ඇතිරිලි බොහොම මේ දිනදා ජීවිතයේදී අපි පරිහරණය කරන බොහෝ දේවල් තුල විස බීජ තියෙන්න පුළුවන් නේද තිස ජනනායක? අනිවාර්යයෙන්ම. ඔය දැන් අපේ පෞද්ගලිකව අපි භාවිතා කරන ඒ දේවල් වල විස බීජ තියෙන්න පුළුවන්. දැන් මේ වගේ විස බීජ හරහා දැන් මේ විස බීජයක් හරහා ලෝකේම මේ වසංගත තත්ත්වයක් පැතිරිලා යන කාලෙක අපි ඇත්තටම අපේ පෞද්ගලික ස්වස්ථතාවය පිළිබඳව නැත්නම් අපේ පෞද්ගලික සෞඛ්‍යය පිළිබඳව හොඳ සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් දැන් ආපහු අර විස බීජ කියන ඒවා දැන් මේ මගේ අත් දෙකෙත් විස බීජ තියෙනවා. අපිට පේන්නේ නැහැ. ඒතර මේ අත් දෙකෙන් අපි මූණ අල්ලන්න පුළුවන්, නහය කහන්න පුළුවන්. ඉතින් ඔය එක එක දේවල් වලදී විස බීජ ආපහු පිටස්තර දැන් පෘෂ්ඨයක් අල්ලනකොට ඒක ගෑවිලා අපි ඊට පස්සේ නහය අල්ලනකොට ඇතුළට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් මුලදී ඒක නිසා තමයි අර සබන් දාලා අත් හොදන්න කියලා කිව්වා. ඉතින් මම හිතන්නේ ඒක ටික වෙනස් වෙලා ගිහින් සබන් නැතුව ගියා සමහර ආයතනවල අත හොදනවා විතරයි. ඊට පස්සේ සිංක් එක තියෙනවා වතුර නැතුව ගියා. ඊළඟ හතිය යනකොට සිංක් එකක් නැහැ. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. දැන් ආය අපිට ඒකේ මේ ඒ කියන්නේ ඒක කරපු වැරදි වැඩේ දැන් ආයෙත් මතක් කරලා දීලා තියෙනවා අයිට වැඩිය බොහොම දරුණු ලෙස. අර ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා පළමු වැඩසටහනේ මතු කළා විස බීජ ඇතුළු වෙන දොරටු. ඒ දොරටු අරින වහන එක කියලා දොරටු අල්ලන එක ප්‍රශ්නයක් නේ. ඔය හැම දොරටුවම ඉතින් අපි නිතර අල්ලලා ඉන්නේ නෑ. හැබැයි ඉතින් මූණේ තියෙන දොරටු නම් නිතර සමහරුගේ ආකල්පමය ප්‍රශ්නයක් තියෙන්නේ. කොච්චරවත් මේ ඌමනාටයි එපාවටයි නහය කටයි අල්ලන වැඩි නහය හරනවා නහය කහනවා නේ. සමහර මිනිරන් හරනවා වගේ හරනවානේ නහය මේ සිදුරු දෙකක් තියෙනවානේ දොරටු දෙක අතර ඒකේ රින්ගෝනවා. ඉතින් කටේ ඇඟිලි ගහනවා, කට අල්ලනවා, කසනවා. මේවා ටිකක් අනවශ්‍යයි. අවශ්‍යතාවට කැසුවොත් කසන එක වෙනම එකක්. නමුත් පුරුද්දක් හැටියට සමහරු කරනවා නේද? ඔව් ඉතින් එතකොට ඒකෙන් වෙන්නේ බාහිර පරිසරයේ මේ අත් දෙක කියන එක නිතරම අපි විවිධ තැන් ස්පර්ශ කරනවානේ. එතකොට මේ විවිධ තැන් වල තිබිලා විස බීජ ඇතුල් වෙනවා. ඒ අතහරහා අපිට ඇඟේ ඇතුළට විස බීජ ඇතුල් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි ඔය නිකන් මේ ලෝකෙම මේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා පෙන්වන්නේ මේ අත් දෙක දෑත් පිරිසිදුව තබා ගැනීම සහ ඒ දෑත් වලින් මූණ ස්පර්ශ නොකර සිටීම කියන එක තමයි විස බීජ ඇතුල් වීම සඳහා ගොඩක්ම වැදගත් කරන චර්යාව වෙන්නේ. අර වෙන කල්පනාවකට වැටිලා නාහේ කසන්නේ කටේ ඇඟිලි ගහන්නේ නැත්තම් අතේදීමේ අවශ්‍යතාවයකුත් නැහැ. ඇත්තටම අත හොදන්නේ අතෙන් විස බීජ ඇතුල් වෙනවට නෙවෙයිනේ. අත හොදන්නේ අතේ ඉඳලා අපේ මේ තුනී පටක තියෙන නාසය වාගේ ඉන්ද්‍රියන් වලට ඇඟිලි ගහන එක ඇඟිලි නොගහ ඉන්නේ ඇඟිලි ගැහිීමේ වැරදි පුරුද්ද අතහැර ගන්න අමාරුයි අමතක වෙලා කරන නිසා තමයි හැමතිස්සෙම අත හොදගෙන ඉන්න කියන්නේ. ඒකේ අර සතිමත් භාවය කියන එකත් දැන් පුරුදු කරන්න වෙනවා. ඒ කියන්නේ සතියෙන් ඉන්න එක කියන්නේ සිහියෙන් ඉන්න එක මේ අපි අත මෙහෙම ස්පර්ශ කරන එක සමහරට අපිට බේම සිද්ධ වෙනවනේ ඔය කිව්වට. පුරුදු වෙලා අපි නිකන් ඉන්න වෙලාවට නිකන් පොඩ්ඩක් නහය පොඩ්ඩක් හාරන්න හිතෙනවා. හැබැයි මේ මාස්ක් ගැනම කතා කරපු හින්දා මට තව නිරීක්ෂණයක් ඉතින් මට කියන්න කැමතියි. දැන් ඔය ලංකාවේ මාස්ක් නොදා ඉන්නේ හරි නිකටට දාගෙන ඉන්නේ හරි නොදැනුවත්කම අතපසු වීම වාගේ දෙයක් මිසක් පඬිතකමක් හින්දා නෙවෙයිනේ. අපි දැන් යුරෝපීය රටවල් වල ඇමරිකා එක්සත් ජනපදයේ එහෙම ලොකු ව්‍යාපාරයක් තියෙනවා. අපේ නිදහස අපිට වටිනවා. අපි දාන්නේ මාස්ක් කියලා මේ කොරෝනා වසංගතේ බොහොම තදින් පැතිරෙන නගරවලත් මාස්ක් නොදා යන්න තරම් නිර්භීත වෙන අය ඉන්නවා. හැබැයි වාසනාවට සහ අපේ ජනතාවට ගෞරවයෙන් අපි සඳහන් කරන්න ඕනේ මම හිතන්නේ අපි ඔක්කොම ඒකට එකඟ වෙන්න පුළුවන්. මිනිස්සුන්ට අර මේ දැනුම් තේරුම් නැතිකම හින්දා හෝ අමතක වීම නිසා නොදා හිටියට අපේ සමාජය ඇතුලේ එහෙම තද මතයක් නැහැ මේක දාන්න හොඳ නැහැ කියලා. හැම කෙනාම අනේ සෝරි කියලා දාගන්නවා කිව්ව ගමන්.
ඒ අතින් අපි අපේ ජනතාවට ගෞරවයක් කරන්නත් ඕන. ඒකින්ද තමයි මේක මේ ගානට ඔරොත්තු දීලා මේ පැතිරීම සීමා වෙලා තියෙන්නෙත් කියලා හිතන්න පුළුවන්. දැන් රෝහලේ කාර්ය මණ්ඩලය රෝහලේ සුළු සේවකයින්ගේ සිට විශේෂඥ වෛද්‍යවරයා දක්වා සියලු කාර්ය මණ්ඩලයට තාම මේ ලෙඩේ බෝ වුණේ නැත්තේ සියලු රෝහල්වල. ඒගොල්ලෝ ඒ මාස්ක් එක දාන හින්දා තමයි ප්‍රධාන වශයෙන්. අර ඔබතුමා සඳහන් කරපු අර විස බීජ ඇතුළු වෙන දොරටු ඒ කියාපු සමහර දොරටු අපි කොහොමද වහගෙන ඉන්නේ සමහරව එළිය දාගෙන හිටියට ඒවා අනවශ්‍ය ලෙස අපි දොට්ට දාන්නේ නැහැ. ඒවා පෙන්වන්න යන්නේ ඒවෙන් විස බීජ ඇතුළු වෙන්න තියෙන අවස්ථා අඩුයි. අනවශ්‍ය ලෙස එළියට දැම්මොත් විස බීජ ඇතුළු වෙන්න පුළුවන්. ඒවටත් ඒ වගේම මේ මුඛය සහ නහය දැන් මේක එළියට දාගෙන ඉන්නේ. මේක වහගන්නත් දැන් ඕන ඇඳුමක් වගේ දෙයන්නේ. නේද? අනිත් දොරටු වහගත්තා වගේ ඔන්න ඔය දොරටුවත් වහගන්නilla කියලා තමයි දැන් කියලා තියෙන්නේ විස බීජ නේද? ඔව් ඔක්සිජන් වලට විතරක් යන්න ඉඩ දීලා කාබන් ඩයොක්සයිඩ් වලට එළියට යන්න ඉඩ දීලා විස බීජ වලට ඇතුළු නොවෙන්න වහගෙන තමයි අපි ඉන්නේ. ඉතින් ඒක ලොකු ගැළවීමට හේතුවක්. එහෙම එකක් නොතිබුණා නම් අපි මීට වැඩි ගොඩක් ලොකු අමාරුවක වැටෙනවා. මුඛාවරණය කියන එක නොතිබෙන්න. කන් දෙකෙන් ඇස් දෙකෙන් විස බීජ ඇතුළු වෙන්න බැරිද? අර තිස්ස කිව්වා වගේ ඇස්වල තියෙන ගොඩක් ආරක්ෂක විධිවිධාන. නමුත් ඇස්වලට ඇතුළු වුණොත් අර දැන් මං ඉස්සෙල්ලත් කිව්වා වගේ ඇහැට ඇතුල් වෙන්නේ ඇසේ රෝගකාරක විස බීජ තමයි ගොඩක් වෙලාවට. මතයක් තියෙනවා කොරෝනා වෛරසය ඇසෙන් ඇතුල් වෙලා නාසයට තියෙන සිදුරක් දිගේ යන්න පුළුවන් කියලා. ඒක ඇත්ත. නමුත් සාමාන්‍යයෙන් ඇසට ඇතුල් වෙන්නේ ඇස් රෝගකාරකේ. ඒගොල්ලෝ අපිට ඇතුල් වුණ ගමන් ඇස් රෝගේ හැදෙනවා. ඇහි ඇස් රෝග හදන වෛරසය ඇහැට ඇතුල් වුණ ගමන් හැදෙනවා. ශ්වසන මාර්ගයට ඇතුල් වෙන ඒවා ඉතින් ඇතුල් වෙනවා. හැම එකෙන්ම රෝග හැදෙන්නේ නැහැ. අපේ ඇඟේ ඔරොත්තු දීමේ ශක්තිය ඇඟේ ආරක්ෂක විධිවිධාන අනුව ඒවලට පහර දෙන පෙනහල්ල දක්වා මේක විවෘත තැන. ක්ෂය රෝග විස බීජය පවා පෙනහල්ල දක්වාම නැහින් ඇතුළු හැම යනම්. ඒවා නමුත් රෝගයක් ඇතිවීම තරම් වර්ධනය කරන්න කලින් අපේ ඇඟේ තියෙන ආරක්ෂක විධිවිධාන වලින් ඒවට පහර දීලා වට්ටනවා. අපිට නාහේ ඇරිලා තියෙන්නත් ඕනේ හුස්ම ගන්න හින්දා. කට ඇරිලා තියෙන්නත් ඕනේ කෑම කන්න හින්දා. ඒවා විස බීජ වලට ඇතුල් වෙන්න දොරටු උනාට මේ අපේ ඇඟේ තියෙන ආරක්ෂක විද්‍යාදාන වලින් සෑහෙන දුරට ඒක වළකිනවා. අපි මේ ජීවත් වෙනකොට අපේ නාහය ඇතුළට කොච්චර යනවද විස බීජ පෙනහළු දක්වාම. අපේ ඇඟේ ශක්තිය තිබෙන තුරු ඒක අපේ ක්ෂය රෝග විස බීජ ඇතුල් වෙලා අවුරුදු ගානකට පස්සේ අපි දුර්වල වුණොත් තමයි එයා දිනන්නේ. එහෙම පැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ විස බීජ අපේ ශරීරය තුල තියෙන අවස්ථාව බල ඉන්නවා. සදාකාලික සටනක ඉන්නවා. අපිද දිනන්නේ එයාද දිනන්නේ එහෙම ඉඳලා අපි දුර්වල වෙච්ච ගමන් එයා ඉස්මතු වෙනවා. ඉතින් ඕකට මේ ශරීරයේ හොඳ පෝෂණයක් දැන් මං කිව්වේ අර මේ ආයුර්වේද පද්ධතියයි වෛද්‍ය විද්‍යාවයි දෙක වෙන් කරගන්න ඕනේ නැහැ කියලා. ඉතින් දැන් යහපත් පෝෂණ තත්වයක් තියෙන එක ප්‍රතිශක්තියට උදව්වක් වෙනවා. දැන් ගොඩක් මහලු අයගේ ප්‍රතිශක්තියක් නැහැ කියලා අපි කියනවා. ඇත්තටම නැහැනේ රෝග වලට බඳුන් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. හැබැයි බාහිර සාධක වලින්ම වෙනස් නොවන අණුක මට්ටමේ ගොඩක් ශක්තිමත් පද්ධතියක් තමයි ප්‍රතිශක්තිය කියන නියමම තේරුමෙන් අර බෝඩ් එකේ ඇඳලා තියෙන කතන්දරේ අර B ලිම්ෆොසයිට්ස් කියලා හැම මං කිව්වේ කලින් වැඩසටහනේදී. දැන් ඒවා බාහිර සාධක වලින් එහෙම ලේසියට වෙනස් වෙන දේවල් නෙවෙයි. අපි අර ෆෝමිඩබල් කියලා කියන්නේ බොහොම ශක්තිමත් නොපැරදෙන જાතියේ පද්ධතියකුත් අපිට තියෙනවා. ඒකට අපිට පෝෂණය විටමින් වර්ග ඒවත් උදව් වෙනවා. ඒකින්ද ආයුර්වේද නිර්දේශ කරන කැඳ වර්ග හරි මොනවා හරි ඒ වලින් අපිට පෝෂණය වැඩි වෙලා විටමින් ලැබිලා අපේ ඇඟේ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වෙන්න පුළුවන්. නමුත් අර අපි ප්‍රතිශක්තියයි කියන නිශ්චිත ක්‍රියාවලිය බාහිර සාධක වලින් එහෙම ලේසියට වෙනස් වෙන හේකුත් නෙවෙයි. ඔබතුමා පැහැදිලි කරපු ආකාරයට වෛරසත් හරියට සමහර මිනිස්සු වගේ තමයි. ඒ කියන්නේ වෙලාව බල ඉන්න වට්ටන්ට දුර්වල වෙලාව බලලා හරි වෙලාව බලලා දෙන්නම්කෝ වැඩේ කියලා ඉන්න අය ඉන්නවනේ මිනිස්සු අතරත්. ඒ වගේ තමයි බලාගෙන ගියාම වෛරසත් නේද? ආයුර්වේද වෛද්‍යතුමා. ඔව්. අපි මෙහෙම කතා කරනකොට මේ මටත් කිසියම් මේ සිතුවිල්ලක් ආවා. ඇත්තටම දැන් විස බීජ වලට එරෙහිව යන්න පුළුවන් ඇන්ටිබයොටික්ස් ලෝකේ හොයාගෙන තියෙනවා. ඇත්තට දැන් කොවිඩ් වලට නැති වුණාට වෛරස් ප්‍රභේද වලට අඩු වුණාට දැන් බලන්න මානව වර්ගයක් වර්ධනය වෙනකොට ජනගහනය වැඩි වුණා මිසක් අඩු වෙලා නැහැ. ඔය අතර ලෝකයේ අපිට තියෙන ඉතිහාසය ගත්තා විවිධ වසංගත රෝග ඇවිල්ලා තියෙනවා. විශාල ප්‍රමාණයෙන් මැරිලත් තියෙනවා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි.
ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. හැබැයි මොන තරම් විස බීජ ආවත් මානවය අඩු වෙච්ච බව නෙවෙයි පේන්නේ ක්‍රමානුකූල ජනගහනය වැඩිවීම. අවසානයේ මිනිස් මේ ලෝකේ හොයනවා ජනගහනය අඩු කරන්න ක්‍රමවේද. ඒතකොට අපිට හිතෙන්නේ නැද්ද ඔය අවුරුදු 200කට කලිනුත් ඔය විස බීජ පහර දුන්නට මේ ලෝක ක්‍රමය තුල මොනවා හෝ ඔරොත්තු දීමේ ශක්තියක් හෝ ක්‍රමවේද තිබුණා නේද කියලා. ඇත්තටම එහෙම නැතු වුණා නම් විනාශ වෙලාම යන්න තිබුණා නේද? ජනගහනය අඩු වෙන්න තිබුණා නේද? ලෝකෙ එහෙම මේ යන ගමන එක බැලුවම. ඉතින් ඒකෙදී තව පැත්තකින් අපි මේ කල්පනා කරොත් අපේ මේ සාම්ප්‍රදායික ජන සමාජය තුළ විවිධ රෝග අවස්ථාවල කරපු ක්‍රමවේද තිබුණා. මේ ක්‍රමවේදත් ඇත්තටම රෝග නිවාරණ කාර්යය ඉටු කරා. දැන් ඉස්සර කාලේ වුණත් ලෙඩ රෝගයක් හැදුනම විශේෂයෙන් බෝ වෙන රෝග හැදුනම සරම්ප පැපල වගේ ගොක්කොලයක් එල්ලෙනවා. කොහම් කොලයක් එල්ලෙනවා. ඒකෙත් මේ සමාජ දුරස්ථභාවය පවත්වා ගන්න කිසියම් ආකාරයක සහයෝගයක් ලැබුණා. ඒකම කලිනුත් කිව්වා විශේෂ කැඳ වර්ග, පාන වර්ග, ඉතින් දුම් වර්ග එහෙම ඒක ඇල්ලුවා. ඉතින් ඒකෙන් කිසියම් ප්‍රමාණයකින් මර්ධනය වුණා. ඉතින් එතකොට අපිට තේරෙනවා අපි කොච්චර දැන් පැහැදිලිව අපි පිළිගන්න ඕනේ මුඛාවරණ අත්සේදීම අනිවාර්යයෙන් මේ අවස්ථාවේ කරන්න ඕනේ කියන එක. ඒකම අපි අමතක කරන්න හොඳ නැහැ. තවත් ක්‍රමවේද අපි නොහිතන තියෙන්න පුළුවන්. ඒ ඔස්සේ හිතුවොත් අපිට පුළුවන් මේවට කිසියම් විසඳුමකට අඩු ගන්න හිතන්නවත්. ඉතින් මේ අවස්ථාවේ සමහර අය සමහර දේවල් සම්බන්ධව වාණිජ්‍ය වශයෙන් කතා කරන වෙන්න පුළුවන්. නමුත් අපි මේ පැත්ත එහෙම මේ කියලා අතාරින්න හොඳ නැහැ. මම මෙහෙම කියන්න ගත්ත හේතුව තමයි ආයුර්වේදෙ පෙන්නනවා මේ ස්වභාවිකව ශරීරයේ වැඩෙන ප්‍රතිශක්තිය ආකාර දෙකකින්. මේකට කියන හොඳ ලස්සන වචනයක් තියෙන. ඒක තමයි ක්ෂමතාවය. ආයුර්වේදෙ පෙන්නන ක්ෂමතාවය කියන්නේ මොකද්ද? ඒ කොටස් දෙකයි. එකක් තමයි සහජ ක්ෂමතාවය. කියන්නේ සහජයෙන් කිසියම් පුද්ගලයෙකුට සිරුරට එන ශක්තිය. අනිත් එක රෝගජ ක්ෂමතාවය. ඒ කියන්නේ පුද්ගලයා බිහි වුණාට පසුව විවිධ රෝග ඇති වුණාට පසුව ඇති වෙන වෘත්ති දීමේ ශක්තිය. මෙන්න මේ කාරණා දෙකක් විග්‍රහ කරනවා. මේ වෛද්‍යතුමා අර ඒ ජීව විද්‍යාවෙත් වෙන් කරලා තියෙන සහජ ප්‍රතිශක්තිය පරිචිත ප්‍රතිශක්තිය කියලා. සහජ ප්‍රතිශක්තිය කියන්නේ උප්පත්තියේ ඉඳන්ම හැම රෝගයකටම එරෙහිව තියෙන ඒවා. එතකොට මේ ඊට පස්සේ අපිට විවිධ විෂ බීජ ඇතුළු වුණාට පස්සේ ඒවට අපේ ශරීරයේ ප්‍රතික්‍රියා කිරීම නිසා ඇතිවන ප්‍රතිශක්තියට තමයි පරිචිත ප්‍රතිශක්තිය කියලා කියන්නේ. දැන් අපි කිව්ව රෝගජ මේ ක්ෂමතාවය. එතකොට මේ ක්ෂමතාවය ඇති වෙන්නේ මේ රුධිරයේ තියෙන ඕජෝ කියන ගුණය ඉහළ යාම නිසා. මේ ඕජෝ කියන ගුණය එක්කම තමයි අපට වෘත්ති දීමේ ශක්තිය ලැබෙන්නේ. මෙන්න මේ වෘත්ති දීමේ ශක්තිය ලැබෙන්න ඇත්තටම මේ ආහාර පාන විතර නෙවෙයි සිතුම් පෙතුම් පවා ඉහළ වෙනවා කියලා තමයි ආයුර්වේදෙ පෙන්වලා දෙන්නේ. කෙනෙක් සිතන පතන විදිය වෙනස් වෙච්ච ගමන් එයාගේ මුළු ඇඟම වැටෙනවා. වෘත්ති දීමේ ශක්තිය පල්ලෙහාටම වැටෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි සමහර ඇතැම් අය කිසියම් ප්‍රශ්නයකට නිල්ලා ඉන්නකොට කල්පනා කර කර ඉන්නකොට කාලයක් තිස්සේ අපට රෝගින් හම්බ වෙනවා. එයාට මෙන්න එකපාරට ලෙඩ රෝග හැදෙන්න අරගෙන. අර කලින් තිබිච්ච ශක්තිය කොහේ ගියාද දන්නේ නැහැ. හැබැයි ඒක එක දවසින් දෙකකින් වෙන්නේ නැහැ. ඒක නා ටික කාලයක් ඒකට මේ ගත වෙනවා. ඉතින් ඒකෙදි පෙන්වන්නේ මේ මානසික ක්‍රියාකාරීත්වය සිරුරේ බලය පහළ වැටෙන්න එක හේතුවක් කියලා. ඉතින් මේ දැන් අපිට මේ වගේ රෝගයක් ගැන කතා කරනකොටත් විශේෂයෙන් COVID-19 වගේ වෛරස් රෝගයක් අපි කොහම වුණත් කවුරුත් අපේ සිරුරේ සහජ ප්‍රතිශක්තිය ඉහළනම් ගන්න උත්සාහ කරන එක හොඳයි. බෝන් වන රෝග ඇති වෙන කාලවලදී අපේ සාමාන්‍ය ජනතාව, ගම්බද ජනතාව එදා කාලේ මේ තැම්මුම් හොද්දක් පාලනය කරනවා. නිතරම ඒක මේ නිතරම හැම කාලෙටම නෙවෙයි රෝග බෝ වෙන කාලෙට විශේෂයෙන්ම. ඒ වගේම අජීර්ණ රෝග අවස්ථාවලදී තැම්මුම් හොද්දක් පාවිච්චි කරනවා. ඉතින් මේ තැම්මුම් හොද්දකට ගන්න ද්‍රව්‍ය ටික දිහා බැලුවම තියෙන්නේ මොනවද ප්‍රධාන වශයෙන් කොත්තමල්ලි. සාමාන්‍යයෙන් 4 දෙනෙක් ඉන්න පවුලකට කොත්තමල්ලි මේස 3ක්, සූදුරු මේස හැන්දක්, ගම්මිරිස් තේ හැඳි එකක්, සුදුළු වුණු ලොකු ගෙඩි දෙකක් ග්‍රෑම් 50ක විතර. කරපෙන්චා ඉති 4ක් විතර හීනෙට ලියාගත්ත. එතකොට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයක්. ඒකම එකතු කරන්න ඕන සියඹලා බොර තේ හැඳි දෙකක් විතර වතුර කෝප්ප 4කට දාලා දෙකට හින්දනවා. මේකේ තවත් කාරණයක් කරනවා අර ගන්න දුරු කොත්තමල්ලි ගම්මිරිස් තලලා ගන්න. අඹරන්නෙත් නෑ. බාගට තලලා ගන්න. මෙන්න මෙහෙම 4 දෙකට හින්දාගත්ත මේ පානය ඉතින් කෝප්ප භාගේ උදේ හවස ගෙදර කට්ටිය එක බොනවා. පොඩි අයට කෝප්ප කාලක් විතර දෙනවා. ලොකු අයට කෝප්ප භාගයක් විතර. අනිත් එක මේක මේ තියෙන්නේ අපේ කුළුබඩු ටිකනේ.
ඉතින් ඒක අර අත්දැකීමෙන් ආපු දෙයක්. කොහොමත් මේ පෙන්වලා දෙනා මේ කටුක ද්‍රව්‍ය, ඒ කියන්නේ කුළුබඩු ද්‍රව්‍ය වලින් සිරුරේ ප්‍රතිශක්තිය සහ මේ ස්වභාවික ශක්තිය ඉහළ නංවනවා කියලා. මොකද ආහාර රුචිය වැඩි කිරීම හරහා. ඒක නිසා මේ අපි කලින් කතා කරා වගේම තැම්බුම් හොද්දක් මේ වගේ කාලයක පානය කිරීම ඉතාමත් වටිනවා. ඒකම අපේ නිතර මේ වගේ රෝග අවස්ථාවලදී පැහැදිලිවම කියන හුලං වදින දෙන්න එපා කියලා. සීතල සුළං වදින දෙන්න එපා කියලා. ආයුර්වේදයේ කපකෝප අවස්ථාවක්. කියන්නේ තුන් දොස වෙනස් වෙනවා. ඒ සමතාවය බිඳෙනවා. ඒක නිසා මේ වැඩි හිටියයට රැට නාන එක, පුංචි දරුවන්ට මේ අනවශ්‍ය වෙලාදී නාවන එක එච්චර ගැළපෙන්නේ නැහැ ආයුර්වේද ක්‍රමයේ හැටියට. දවල් නිදා ගැනීම, රැ නිදි වැරීම. ඒකත් කපකෝප වීමට හේතුවක්. ලෙඩ රෝග බහුල වෙනවා. ඔරොත්තුම ශක්තිය වැටෙනවා. අපි ඒක නිසා අර තැම්මුම් හොදි වගේම අපේ ඇවතුම් පැවතුම් ගැන ටිකක් හිතන්න ඕනේ. පෙත්ත හදන්ට යොදාගත්තෙත් පොත්තම තමයි. හැම පෙත්තම්ම හදලා තියෙන පොතු වලින් නෙවුනට ඔය පෙති කියලා එන බටහිර වෛද්‍ය විද්‍යාව පාවිච්චි කරන බොහෝ ඖෂධ වර්ග වෙනත් රසායනික සංයෝග තියෙනවා වටුන ස්වභාවික ද්‍රව්‍යවල ප්‍රතිඵල හැටියට තමයි බොහෝ ඖෂධ සංයෝග හැදිලා තියෙන්නේ. අපි අපේ පාරම්පරික ඥානය පාවිච්චි කරලා සමහර විට ඒ අමුවෙන්ම ඒ ද්‍රව්‍ය පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඒ ඇති ඖෂධීය ගුණාංග පිළිබඳව අපේ මුතුන් මිත්තන් දැන හිටියාට කිසිම සැකයක් නැහැ. ඒක ව්‍යවහාරයෙන්ම පරිහරණය කිරීමෙන්ම දැන හිටි බවට සාක්ෂි සාධක තියෙනවා. විශේෂයෙන් ප්‍රතිශක්තිකරණය නංවන්ට ඔරොත්තු දීමේ ශක්තිය නංවා ගන්නට අප සතුව තිබුණු බොහෝ දේවල් පිළිබඳව සාක්ෂි සාධක තියෙනවා. ඒ කියන්නේ කිසිම කතාවක් නැහැ. මේ ප්‍රත්‍යක්ෂ ඖෂධ තියෙනවා කියලා අපි කිසි කෙනෙකුට කියන්න හැකියාවක් නැහැ. කොරෝනා වලට තාම බැරි වුණා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් හදාගන්න බටහිර වෛද්‍ය විද්‍යාවට. එන්නතක් හදාගන්න බැරි වුණා. ඉතින් එහෙම බැරි වෙලා උත්සාහ දරමින් ඉන්නවා. බැරි වෙලාවත් රටක ජාතික සෞඛ්‍ය පද්ධතියට ඔරොත්තු නොදෙන සංඛ්‍යාවක් රෝගීන් ඇති වුණොත් එහෙම මිනිස්සු දොස්තර මහතුරු කිව්වත් නැතත් පාවිච්චි කරන්න ඕවා තමයි. ඔය කොත්තමල්ලිද ඉකුරුද ඔය ස්වභාවික ද්‍රව්‍ය හොයාගන්න පුළුවන් දේවල් පාවිච්චි කරනවා. කිව්වත් නැතත් ගෙදර ඉඳන් ඒවා පාවිච්චි කරනවා. ආය 아무තු තැනකට යන්නේ නැහැ. දැන් හසන්ත ඔය ගැටලුවක් ඔතන අපිට මේ සමාජයේ ඕක මතභේදයක් විදිහට භාවිතා වුණාට අපිට ඇත්තටම මම හිතන්නේ ඔය ගැටලුව ලෙහා ගන්න ප්‍රවේශයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ කිසියම් ගහක පොතුයි කිසියම් ගහක මුළුයි යටයි කසායක් හදලා බීපුවාම මේ කිසියම් ලෙඩේ මේ නිශ්චිත ලෙඩේ හොඳ වෙනවා නම් අපි ඒක දේශීයයි කියලා කොන් කරන්නවත් එහෙම අවශ්‍ය නැහැ. ඒක මේ මිනිස් සංහතියේ දැනීමේ කොටසක්. එතකොට ඒක හොඳ වෙනව නම් කියන කොන්දේසියට යටත් එක අපිට පිළිගන්න පුළුවන්. ඒකෙන් හානියක් නැද්ද කියලා ඊළඟට බලන්න පුළුවන්. තව දුරටත් හොයලා ඒකෙන් කුමක් නිසාද කුමන සංයෝගයක් නිසාද මේක හොඳ වුනේ කියලා බලන්න පුළුවන්. දැන් ඔබතුමා කිව්වා වාගේ විලෝ ගහේ කොළ තම්බල බීලා තමයි මිනිස්සු ඇස්ප්‍රින් එක හොයා. ඇස්ප්‍රින් කියලා එකක් තියෙනවයි කියලා හොයාගත්තේ. මෙට්ෆෝමින් කියන්නේත් එහෙම එකක්. ඉතින් ඒ වගේ ගොඩක් තියෙනවා ශාක වලින් ගත්ත බෙහෙතුත් තියෙනවා. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ. ලෝකේ තියෙන විෂම ද්‍රව්‍ය 10න් වැඩි කොටසක් ශාකවල. හෙරොයින් කියන්නේත් ශාක කොටසක්, නියංගලාලය කියන්නේ ශාකයක්, නිකොටින් කියන්නේත් ශාකයක ද්‍රව්‍යයක්. ඒකින්ද සියලුම ශාක හොඳයි කියලා සලකන්න හොඳත් නැහැ. අපි ඒවා විමසිල්ලෙන් බලලා දැන් ආයුර්වේද දෙපාර්තමේන්තුව තියෙනවා. ආයුර්වේද පරීක්ෂණ ආයතනයක් තියෙනවා. ඒගොල්ලෝ කාලය යොදවන්නේ ඒව ගැන හොයන්න තමයි. එහෙම හොයලා මේ බේතෙන් ගුණයක් තියෙනවා නම් ඒ බේත අපි ගන්න ඕනේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවටයි ශුද්‍ර ජීව විද්‍යාවටයි ඕවා ඔක්කොම මිනිස් සංහතිය දැනීම. ඒවල අඩුපාඩු තියෙනවා. අඩුපාඩු නැත්තේ නෑ. ඒවා හදාගෙන අපිට ගමනක් යන්න පුළුවන් බෙදාගෙන රණ්ඩු වෙන්නේ නැතු. පාරම්පරික ඥානයටත් නිගරු නොකර එයාගේ දැනුමත් පාවිච්චි කරලා මිනිස්යාගේ යහපත පිණිස නිරෝගීකම පිණිස එකට එකතු වෙලා වැඩක් කරන්නට කිසිම බාධාවක් නැහැ. අපි බටහිර අපි දේශීය කිය කඹ ඇදින්ට දෙකුත් නැහැ. මේ වගේ තීරණාත්මක වෙලාවක එකතු වෙලා යම් පරිශ්‍රණයක් කරන්න පුළුවන්. එවැනි දෙයකට මැදිහත් වෙන්න පුළුවන් ඔබතුමා කිව්වා වගේ. ඒව වටින වැඩ. තිස්ස ජනනායක ගුරුතුමා. රෝහසන්ත මහත්තයා මෙතන තියෙන්නේ ඇත්තටම අර අපේ සර් කිව්වා වගේ මේ දැනුම් පද්ධතියනේ මේ මිනිසා විසින් ගොඩනගාගත්ත බටහිර වේවා දේශීය වේවා පෙරදිග වේවා හෝමෝ සේපියන් කියන මේ මානවයාගේ දැනුම් පද්ධතිය තමයි මේ තියෙන්නේ. ඒවා ඉතින් එක එක විදිහට එක එක පැතිවල විකාශනය වෙලා තියෙනවා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි.
දැන් බලන්න මෙන්න මේ මම මේ ඇඳලා තියෙන මේ ලොකු සෛලය හිතන්න මේක අපේ සෛලය කියන්නේ මිනිස් සෛලය කියලා හිතමුකෝ අපි මේ ලොකු සෛලය මේ තියෙන ඒ සෛලයේ න්‍යෂ්ටිය කියලා හිතමු. මේ තියෙන වෛරස කියලා හිතමුකෝ. ඒ වෛරස වල අර පිටත කවරයේ තියෙනවා මෙන්න මේ වගේ සලකුණු. එහෙම නැත්නම් ග්ලයිකෝප්‍රෝටීන් වලින් හැදිච්ච විවිධ රිසෙප්ටර්ස් වගේ ව්‍යුහ තියෙනවා. එතකොට ඒවා මේ දැන් මේ වෛරසයේ මේ හැඩයට තියෙනවා මේ වෛරසයේ මේ හැඩයට තියෙනවා කියලා අපි නිකන් උපකල්පනය කළොත් අපිට මේක හරි සරලව තේරුම් ගන්න පුළුවන්. දැන් සමහර වෙලාවට අපි කියනවා HIV වෛරසය කියන එක අපේ ඇඟට ඇතුල් වුණාම ඒ වෛරසය අපේ ආසාදනය වෙන්නේ අපේ ඇඟේ මේ තියෙන රුධිරයේ තියෙන T ලිම්ෆොසයිට් නැත්නම් T වසා සෛල වලට තමයි ආසාදනය වෙන්නේ. එතකොට පොඩි ප්‍රශ්නයක් අපිට එනවනේ මේසා විශාල සෛල වර්ග ගණනාවක් තියෙද්දි වෛරසය කොහොමද T වසා සෛලයක්ම හොයාගෙන යන්න තරම් හැකියාවක් වෛරසයට තියෙනවද කියලා. ඇත්තටම එතන වෙන්නේ මෙන්න මේකේ තියෙනවා නම් මේ ග්ලයිකෝප්‍රෝටීන නෙරුම් ඒ ග්ලයිකෝප්‍රෝටීන නෙරුම් එකට හයි වෙන්න නැත්නම් ඇටච් වෙන්න පුළුවන් විදිහේ මේ වගේ රිසෙප්ටර්ස් නැත්නම් මේ අල්ලගන්න ව්‍යුහ මේ වගේ ව්‍යුහ ඒ මේ තියෙන ව්‍යුහ රිසෙප්ටර්ස් ගත්තොත් එක එක සෛලයෙන් සෛලයට ඒවා වෙනස්. ඒක තියෙන්නේ මේ ප්ලාස්ම පටලයට සම්බන්ධ වෙලා සෛලේ. එතකොට දැන් ඔබට පේනවා මෙහෙම මේ තියෙන මේකේ මේ රිසෙප්ටර් එකේ හැඩයට මේකේ මේ තියෙන ග්ලයිකෝප්‍රෝටීන් එකේ හැඩය ගැලපෙනවා. එතකොට ඔන්න මේ වෛරසයට මේකට ඇටච් වෙන්න පුළුවන්. නමුත් වෙන වෛරසයක මේ හැඩයට නම් ඒවා තියෙන්නේ ඒකට මේකට හයි වෙන්න බෑ. එතකොට දැන් වෛරසය මෙහෙම යනකොට මේ ශරීරය ඇතුලේ එයාගේ තියෙන ග්ලයිකෝප්‍රෝටීන වලට හරියටම අනුපූරක වන රිසෙප්ටර් එකක් ප්‍රතිග්‍රාහකයක් තියෙන සෛලයක් ආවුනාම ඒකට හයි වෙනවා. අන්න ඒක තමයි මේ වෛරසයක් අදාළ සෛලයක්ම හොයාගෙන ගිහිල්ලා හයි වෙනවා කියලා අපි හොයන්නේ. එතකොට දැන් එහෙම හයි වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා ගත්තොත් මෙහෙම හයි වුණාට පස්සේ මේ වෛරසය මේ සෛලයත් එක්ක සම්බන්ධ වෙනවා මෙහෙම. සම්බන්ධ වෙලා එයා ගාව තිබුණා නම් ප්‍රවේණික ද්‍රව්‍ය මොනවා හරි අපි හිතමුකෝ කොවිඩ් වෛරසය වගේ එකනම් RNA නේ තියෙන්නේ. අන්නේ RNA කියන ප්‍රවේණික ද්‍රව්‍ය අපේ සෛලය අස්සට දානවා. මේ බලන්න මේක මම මේ නිල් පාටින් ඇඳලා තියෙන එක මම නම් කරන්නම් මේක ඇවිල්ලා වෛරසයේ RNA එක. ඔන්න RNA එක දානවා ඇතුළට. දැම්මට පස්සේ මේ RNA එකේ තියෙන ප්‍රවේණික තොරතුරු ටික පිටපත් කළා අපේ සෛලයේ තියෙන අමුද්‍රව්‍ය අරගෙන හදනවා DNA එකක් මේ විදිහට. මෙහෙම. එතකොට දැන් මේ වෛරසයේ RNA එකේ තිබිච්ච ප්‍රවේණික තොරතුරු ටික තියෙන DNA එකක් හදනවා. ඒ නිසා අපි ඒකට දානවා cDNA කියලා. එහෙම DNA එකක් හැදෙනවා. හැදුනට පස්සේ මේ DNA එක මෙහෙම සෛලෝප්ලාස්මයේ මෙහෙම තිබුණොත් වැඩි වෙලා තියෙන්නේ නැහැ. ඒකට ආයුෂ කාලය අඩුයි. ඒ නිසා මේ cDNA එක ගිහිල්ලා ඒක අපේ සෛලේ න්‍යෂ්ටිය ඇතුළට ගිහිල්ලා අන්නේ න්‍යෂ්ටියේ තියෙන අපේ DNA එකට මේ මම රතු පාටින් ඇඳලා තියෙන ඒතර මානව DNA නැත්නම් ධාරකයාගේ DNA ඒකට අර වෛරසයේ තිබිච්ච DNA කොටස ඇවිල්ලා හයි වෙනවා. දැන් ඔන්න මේ සෛලය ආසාදිතයි. දැන් අපේ මහේන්ද්‍ර සර් කිව්වා වගේ මේ ආසාදනය වුණාට පස්සේ මේකට දුම් අල්ලලා වැඩක් වෙන්නේ නැහැ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේක ආසාදිතයිනේ මේ සෛලය. දැන් වෛරසයේ ප්‍රවේණික තොරතුරු ටික තියෙන්නේ අපේ සෛලයේ න්‍යෂ්ටියේ අපේ DNA එකට හයි වෙලා. එතකොට මෙතන වෙන්නේ ඊට පස්සේ අපේ DNA වලින් ඕනේ තරම් පිටපත් RNA හදන්න පුළුවන්. එතකොට මේකෙන් හැදෙනවා RNA පිටපත්. මෙන්න මේකෙන් පිටපත් කරනවා. පිටපත් කළා ඒවා එවනවා එළියට. මේ තියෙන ඒන RNA මේ විදිහට. හැබැයි මේ RNA ඔබ දන්නවා මේකේ කොපි එකක් නේ මේකට ගත්තේ. ඒතර ඒකනේ මෙතන තියෙන්නේ. ඒතර මේකෙන් කොපි එකක් හදපුවාම මේ ආපු වෛරසයේ RNA එක තමයි මේ තියෙන්නේ. ඒතර ඒ වගේ කොපීස් ඕනේ තරම් ප්‍රමාණයක් හදන්න පුළුවන් මේ විදිහට. ඒතර අපේ සෛලය කරන්නේ අපිට කරන්න ඕනි වැඩේ තියෙද්දි වෛරසයේ RNA හදා එළියට එවනවා. ඊට පස්සේ ඒ RNA ඒ හැදෙන RNA එක ප්‍රෝටීන කවර් එකක් හදාගෙන ඒ ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්නේත් අපේ සෛලෙන්මයි. මෙතන වෛරසයේ ගුණණය වෙලා එළියට එනවා වෛරස අලුත් වෛරස විදිහට. එතකොට සමහර වෙලාවට අපේ සෛලය විසින් ආසාදනය වුණේ අපේ සෛලයට ආසාදනය වුණේ එක වෛරසයයි වෛරස විශාල සංඛ්‍යාවක් හදා එළියට දෙනවා. ඒ දෙන වෛරසය අපේ ඊළඟ සෛලය ආසාදනය කරනවා. මේ විදිහට අපේ සෛලය ඇතුලේ අපේ අමුද්‍රව්‍ය සහ අපේ ආන්ත්‍රණ භාවිතා කරලා වෛරසය වේගෙන් ගුණණය වෙනවා. ඒතර එහෙම වෛරසයේ ගුණණය වෙන්න සෛලවල සිදුවන සාමාන්‍ය ක්‍රියාකාරීත්වයන් ඔක්කොම
අඩපණ වෙලා යනවා. සෛලයේ දිගටම නිකන් අර මිනිසුන්ට නිකන් මොකක් හරි වෙන නොපෙනෙන බලවේග වලින් දෝෂයක් හැදුනා වගේ මෙයා තනිකරම අපේ සෛලයේ කරන්නේ මේ හදන එක වෛරස. ඉතින් වෛරස හදන ෆැක්ටරියක් බවට අපේ ශරීරය පත් වෙනවා. ඒතර මේ පිට වෙන වෛරස ආපහු ගිහලා අලුත් සෛල වලට ආසාදනය වෙනවා. ඒ විදිහට අපේ සෛල තුල වෛරසෙ එන්න ගුණණය වෙමින් සංඛ්‍යාව වැඩි වෙනවා. ඉතින් ඕක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ඉතින් හොයාගන්නවා මෙන්න මෙහෙම මේක හයි වෙන එක બ્લોක් කරන්න පුළුවන් ඒවා. ඒවත් ඖෂධ විදිහට ගන්නවා. ඊළඟට මේක දැම්මට පස්සේ මේකෙන් මේ DNA එක හදන එක બ્લોක් කරන ඒවා. ඒ වගේ එක එක ඖෂධ වර්ග හදාගෙන තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කොවිඩ් වෛරසය, COVID-19 වෛරසය අලුත්ම ප්‍රවේණික සංයුතිය සහිත වෛරසයක් හින්දා මේවා બ્લોක් කරන්න තැන් මේවා හොයන්න තරම් තාමත් මිනිසාට එච්චර ලොකු මේ ගැන එක්ස්පීරියන්ස් එකක් එහෙම නැත්නම් අත්දැකීම් අඩුකමක් තියෙනවා. මේ අත්දැකීම් අඩුයි කියලා කියන්නේ මේ වෛරසයේ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරීත්වය පිළිබඳ තියෙන අත්දැකීමේ අඩුව තමයි තියෙන්නේ. සමහර වෛරස් වලට එහෙම හොඳට සූක්ෂමම කාලයක් තිස්සේ අධ්‍යයනය කළා මේ අපේ ඇඟ ඇතුලේ ගුණණය වෙන එක වළක්වන්න ඖෂධ හදලා නැත්තේ නෑ, හදලා තියෙනවා. නමුත් මේකට දැන් අපි මේ වෛරසය පටන් ගන්න මේ 2019 දෙසැම්බර් මාසෙ ඉඳන්නේ. දැන් 2020 දෙසැම්බර් වෙනකොට තමයි අවුරුද්දක් වෙන්නේ. ඉතින් ඒ අවුරුද්දක කාලය තුල ඉතින් විවිධ පරීක්ෂණ මේ වෙද්දිත් ලෝකේ කෙරෙනවා ඇති. සමහරට අපි සුබවාදී ලෙස හිතමු. ඉතින් මේකටත් මොකක් හරි උත්තරයක් මිනිසා හොයා ගැනීම. මිනිසා පරදින්නේ නැහැ කියලා මට ෂුවර්. ඒක සම්පූර්ණ ඇත්ත. දැන් අපි හිතමුකෝ පිස්සු බලු රෝගය මේ මෑත කාලේදී ජල බීතිකාව ඒකත් හදන්නේ වෛරසයකින්. නමුත් ඒකට ඊටාම ප්‍රත්‍යක්ෂව නිශ්චිතව ඒකට මුහුණ දුන්න හැකි මිනිසා එන්නතක් හොයාගෙන තියෙනවා. ගොඩක් කාලයකට කලින් ලුයි පාස්චර්ගේ කාලේ ඉඳලම. එතකොට ඒ වගේ වසූරිය කියන රෝගය සම්පූර්ණයෙන් වඳ කරලා ඉවරයි. තව පොඩ්ඩෙන් මිනිසන් හති ඉවර වෙනවා වසූරියෙන්. නමුත් වසූරියට එන්නතක් හොයාගත්තට පස්සේ වසූරිය ඉවරයි. ඒ වගේ අපිට නොයෙකුත් වෛරස් රෝග වලට නොයෙකුත් එන්නත් එහෙම තියෙනවා. ඒකින්ද අර තිස්ස කිව්වා වගේ අපි මේ සුබවාදීව බලන්න ඕන මේක ගැන. එන්නත් ඖෂධ හොයාගෙන තියෙනවා. ඇත්තටම ප්‍රශස්ත මට්ටමේ අත්හදා බැලීම් පර්යේෂණ තියෙනවා. සමහර ඒවා කොරෝනා හොඳ වෙනවා. එන්නත විද්ධාම කොරෝනා හොඳ වෙනවා. හැබැයි ලෙඩා මාස 3කින් මැරෙනවා. ඒ කියන්නේ වෙන අතුරු ආබාධයකින්. ඒ හින්දා අතුරු ආබාධ ඇති වෙනවද කියලා මේව සායනික අත්හදා බැලීම් කරලා රෝගීන්ට දීලා අත්හදා බැලීම් වලට ඉදිරිපත් වෙන අයත් ඇත්තටම වීරවරයෝ වගේ අය. එහෙම අයට දීලා බලලා ලෝකේ පුරා නේ හිටි හැටියේ මේ අපි එන්නතක් හොයාගත්ත කියලා ගහගෙන යන්නේ නැහැ. ඒකට කාලයක් ගන්නවා. මොකද සමහර එන්නත් හැම රෝගයකටම මුල් වටේ හොයාගන්න සමහර ඒවා ලෙඩේට හොඳයි. හැබැයි වෙන ලෙඩකින් ඒ ලෙඩා මිය යනවා. මාසෙකින් දෙකෙන් තුනෙන්. ඒතර වැඩක් නැහැනේ. මෙතන අර ගැටලුව තියෙන්නේ මේ රෝගය ඇත්තටම වෙන දැන් ජල බීතිකා උදාහරණයකට ඒ තරම් මාරාන්තික රෝගයක් නෙවෙයිනේ මේක. මේක හැදිලා ගොඩක් දෙනා හොඳ වෙනවා. එහෙම වුණත් මේක පැතිරීගෙන යන වේගය වැඩි. මේකේ ගොඩක් ඔය ලෙඩ රෝග තියෙන මෙටබොලික් සින්ඩ්‍රෝම් ඔය දියවැඩියාව ඇතුළු රෝග තියෙන අය සහ වයසක අය මේකට ඔරොත්තු නොදෙන ගතියක් තියෙන නිසා මරණ සංඛ්‍යාව වැඩි. රෝගේ මරණ ඇති කිරීමේ හැකියාව අඩු වුණාට මුළු මහත් ජනගහනයට බෝ වෙන නිසා මරණ සංඛ්‍යාව වැඩි. ඒක නිසා ලෝකේ මුහුණ දීලා තියෙනවා කොහොම හරි එන්නතක් හොයාගන්න එක. එතකොට එන්නත හොයාගන්න එක ඉක්මනට ජනතාවට දෙන්නත් ඕන. ඔබතුමා කිව්වා වගේ වැඩි ජනතා නියදියකට මේක දීලා ඉවරලා මේකේ හානියක් නැද්ද කියලා බලන එකයි ඉක්මනට බෙහෙතක් සමාජයට දැමිල්ලයි අතරේ පොඩි ඝාතනයක් තියෙනවා. ඉක්මනට මේක දෙන්නත් ඕන. හැබැයි පරීක්ෂා නොකර දෙන්නත් බෑ. සමහර රටවල වැඩිපුර පරීක්ෂා නොකර දීලත් බලනවා. පූටින් එයාගේ දරුවන්ටත් ගහලා බැලුවා ඒක මේ තව ඉදිරියේදී අපිට දැනගන්න ලැබෙයි ඒක සාර්ථකද කියලා. ආයුර්වේදය හෙළවෙදකම ඇතුළේ පාරම්පරික ඥාන සම්භාරය කියන්නේ වටිනා විශ්වීය දැනුම් කෝෂ්ඨාගාරයක සංරක්ෂණය කරන්නට තරම් වටිනා දැනුම් පද්ධතියක් තියෙනවා මේ පෙරදිග. ඒකට ගරු කරනවා. ඒකේ සැබෑ ස්වභාවය දන්න බටහිර අය පවා ඒකට ගරු කරනවා. ඒක අපි ආරක්ෂණ. හැබැයි ඒකත් සමහරු වෙළඳ අරමුණු සඳහා විකෘති කරගෙනද කියලා හිතෙනවා. වාණිජමය අරමුණු සඳහා නොඑක් ව්‍යාපාර කූට වැඩ ජාවාරම් මාෆියා ඔක්කොම ඕක ඇතුලේ. මට නම් හිතෙන්නේ අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය හෝ ආයුර්වේදය හෝ ඒ ක්‍රමවලට නිසි ගෞරවය ලැබෙන්නේ ඒවල තියෙන ප්‍රයෝජනය ඒ පමණින්ම කිව්වොත් විතරයි. ඒවා අතිශෝක්තියට නක් ගන්න ගියාම කඩාගෙන වැටෙනවා. අර මේ ඔක්කොම කුණු මේ කුස්සිය මුල්ලට වගේ කුණු මුල්ලට වගේ අද සමාජයේ ගොඩක් අය අපි හිතමු හැමෝම දන්නවා කොත්තමල්ලි දෙහිකොළ.
ඉතින් ඕක අරගෙන කවුරු හරි මොනවා හරි දෙයක් කිව්වොත් ඒක වැටෙන්නම ආයුර්වේදයට. එතන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඇත්තටම සුදුසුකම්ලත් කිසිම ආයුර්වේද වෛද්‍යවරයෙක් ඒ වගේ සමාජය නොමග යවන පණිවිඩ යවන්නේ නැහැ. ඒකම වගකීමම කියනවා. ඉතින් මේ උතන තියෙන්නේ පැහැදිලිවම බිස්නස් එකක්. මේ අවස්ථාව හොඳ අවස්ථාවක් මේ වාණිජ උපක්‍රම වලට. ඉතින් මේ ඒක නිසා මේ වගකීමක් තියෙන වෛද්‍යවරු ඒ වගේ ප්‍රකාශ කරන්නේ නැහැ කියලා මට කියන්න පුළුවන්. චරක සංහිතාවෙත් නැත්තම් සුරුෂ්ඨිත සංහිතාවෙත් නැත්තම් අපේ දේශීයව කාලයක් තිස්සේ පැවතගෙන එන එකෙත් නැත්තම් අපි තියෙනවයි කියලා අනවශ්‍ය විදිහට කිවීමෙන් ඒකට අගෞරවයක් වෙන්නේ කියලායි මම නම් හිතන්නේ. එහෙම අපි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ ඇයි? ඒකෙන් අපිට ගණ්ඩ දේවල් ගොඩක් තියෙනවනේ දේශීය වෛද්‍ය ක්‍රමේ කිසියම් ලෙඩකට ප්‍රතිකාරයක් කරපු වශයෙන් කරපුවාම ඒකෙන් ඒ ලෙඩේ හොඳ වෙනවා නම් ඒ ගෞරවය ඇතිනේ. වසූරිය කියන රෝගය හොඳ කරලා ලෝකෙන් අතු ගාලා ඉවරයි. ජල බීතිකා රෝගයට අද මේ නරියෙක් ආපුවම හොරන ළමයෙක්ව අද ගෙනල්ලා ඉන්නත කරපුවම එයාට හැදෙන්නේ නැහැ කියලා ස්ථිරයි. ඒවා වෛරස් රෝගනේ. ඒ වලට එච්චර සාර්ථක ක්‍රම තියෙද්දි අපි ගොඩාක්ම නොමග යන්නත් හොඳ නැහැ. බොහෝ තැන්වල තියෙනවා. දැන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළයි කියලා සමහරු හිතු දේවල් කියනවා. ඉතින් ඒක අහලා බලන්න විදියකුත් නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් සමහරු ජනප්‍රිය වෙන්න නොඑක් කතා දාලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළයි කියලා කියනවා. ඉතින් ඒක ඔප්පු කරන්නේ මේක නඩු දාන්නේ සමහරු එහෙම වාසියට පාවිච්චි කරන ස්වභාවයක්. මේක මේ පාරම්පරික දැනුම් සම්භාරයටත් වෙලා තියෙනවා. හිතු දේවල් සමහරු කියනවා මේ ආරෝපණය කරන්න හොඳ නැහැ. අර්ථ විවරණය කිරීම වෙන කතාවක්. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළායි කියලා මේ ඇවිල්ලා කියන දේවල් සමහරට අප දකිනවා මේ ජනප්‍රිය වීම සඳහා මාධ්‍යවලුත් කරනවා සමහරලාට. මේවා ප්‍රශ්න. ඒවත් එක්තරා විදිහක විස බීජම තමයි. අපි කායික විස බීජ සහ මානසික විස බීජ ගැන කතා කරමින් හිටියා. මට අවසන් වෙන පාලක මැදිරියන්ට පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. විස බීජ ගැනයි ටෙලිවිෂන් ඉස්කෝලේ පාඩම තිසජන්නාය ගුරුතුමා. වසන්ත මහත්තයා අපේ මහේන්ද්‍ර ගුරුතුමා පැහැදිලි කරා අර කලින් වැඩසටහනේ දැන් මේ එක සමහර විස බීජ වලට අපිට එකපාරට ප්‍රතිශක්තියක් ඇති කරන්න පුළුවන්, සමහර ඒවාට බෑ. ඒක ඇත්තටම අපේ ප්‍රතිශක්තියේ මොකද්ද මේ වෙන්නේ කියන එක බැලුවොත් අපි කියනවා පරිචිත ප්‍රතිශක්තිය කියලා. මේ පරිචිත ප්‍රතිශක්තිය කියන එක ඇති වෙන්නේ අපේ ශරීරයට යම්කිසි විස බීජයක් ඇතුළු වුණාට පස්සේ දෙවනුව ඒ විස බීජය ආවොත් ඊට එරෙහිව තියෙන ප්‍රතිශක්තිය. දැන් ඇත්තටම ගත්තොත් ඒකේ තියෙනවා සෛල මාධ්‍ය ප්‍රතිශක්තිය සහ තරල මාධ්‍ය ප්‍රතිශක්තිය කියලා. ඒවා ඉතින් සංකීර්ණ වචන. ඒ සඳහා දායක වෙනවා T වසා සෛල සහ B වසා සෛල. B ලිම්ෆොසයිට සහ T ලිම්ෆොසයිට කියන එක. මම මේ බොහොම පොඩියට සරලව කියන්නම්. දැන් මම මේ B ලිම්ෆොසයිට කියන එක මෙහෙම ගත්තොත් මේ B ලිම්ෆොසයිට වර්ග, ඒ කියන්නේ B ලිම්ෆොසයිට වල වර්ග ගණනාවක් තියෙනවා. එතකොට දැන් එක B ලිම්ෆොසයිට් එකක් ගත්තොත් ඒකේ මේ වගේ තියෙනවා විවිධ ප්‍රෝටීනමය ව්‍යුහ විශාල සංඛ්‍යාවක් තියෙනවා මේක වටේට. එතකොට ඒකට යම්කිසි හැඩයක් තියෙනවා. දැන් ඔබට පේනවා මම මේ රතු පාටින් ඇඳලා තියෙන විස බීජය නම් මේ විස බීජයක් මේක මම අංක 1 විස බීජය කියලා දාන්නම්, මේක මම අංක 2 විස බීජය කියලා දාන්නම්. ඔන්න විස බීජ දෙකක් ඇතුල් වෙලා තියෙනවා. දැන් මෙන්න මේ විස බීජයට මේ විස බීජයේ තියෙන මේ වගේ ප්‍රතිදේහ ජනකයක් කියලා අපි මේ වගේ එකකට කියන්නේ ඇන්ටිජන් කියලා. ඒ ප්‍රතිදේහ ජනකය මෙන්න මේකේ තියෙන ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහකයට ඔබට පේනවා අනුපූරක හැඩයක් තියෙනවා කියලා. එතකොට මේ විස බීජයේ මේ T වසා සෛලය හෝ B වසා සෛලය සමග සම්බන්ධ වීමත් එක්කම මේක උත්තේජනය වෙනවා. උත්තේජනය වෙලා මේ තියෙන ඒවා තව විශාල සංඛ්‍යාවකින් හදලා මේවා ගැලවිලා යනවා. මේවා තමයි ඇන්ටිබොඩි කියලා අපි කියන්නේ, නැත්නම් ප්‍රතිදේහ කියලා කියන්නේ. ඊට පස්සේ මේ ප්‍රතිදේහ මගින් මේ ප්‍රතිදේහ ජනකයේ තියෙන මේ විස බීජය විනාශ කරන්න පුළුවන්. දැන් මේ සෛලයේ තියෙන මේ ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහකවල හැඩයයි මේ විස බීජයේ තියෙන ප්‍රතිදේහ ජනකයයි අනුපූරකව ගැලපෙනවා කියලා මෙතන පේනවා. හැබැයි මෙතන මේ විස බීජය මෙතනින් ගෙනත් තියලා බලන්න මේකේ තියෙන ප්‍රතිදේහ ජනකයයි මේකේ තියෙන ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහකයයි මේකට මේක ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකට විරුද්ධව ප්‍රතිදේහයක් හදන්න බෑ මේ T වසා සෛලයට. සමහර විට
තව ටී වසා සෛලයක් හෝ බී වසා සෛලයක් තියෙන්න පුළුවන් මේකට විරුද්ධව ඕනි කරන ප්‍රතිදේහය හදන්න පුළුවන්. එතකොට මේ වගේ තියෙන්න පුළුවන් විවිධ ප්‍රතිදේහ හදන්න පුළුවන් සෛල ගණනාවක් අපේ රුධිරයේ තියෙන්න පුළුවන්. දැන් සමහර විට අලුතින්ම විස බීජයක් ආවොතින් එහෙම ඒ කියන්නේ මානව ඉතිහාසයේ අපිට වැඩි ආසාදනය වෙලා නැති අලුත්ම විස බීජයක් විකෘතියක් වෙච්ච එකක් ආවොත් සමහර විට අපේ තියෙන බී වසා සෛලවල තියෙන ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහක එකක්වත් ඒකට ගැලපෙන්නේ නැති වුනහම ඒකට විරුද්ධව ප්‍රතිදේහයක් හදා ගැනීම අමාරුයි. නමුත් ඒකත් කාලයක් යද්දි සමහර වෙලාවට මානව පරිණාමයත් එක්ක ඒකටත් අදාළ විස බීජයට විනාශ කරන්න ක්‍රමවේදයක් ශරීරය තුල නිපදවා ගන්න පුළුවන් වේවි කියලා හිතනවා අනාගතයේදී. ඒ විදිහට තමයි ඔය ඈත කාලේ ඇති වෙච්ච ඒවට පරිණාමිකව සිද්ධ වෙච්ච වෙනස්කම් අනුව තමයි ඒවට ප්‍රතිදේහ හදන්න පුළුවන් වෙලා තියෙන්නේ. අලුතින්ම එකක් ආවහම ඒක අලුත්ම විකෘතියක් නම් අන්න එතකොට අපේ තියෙන මේ සෛල එකකවින්වත් හදන ප්‍රතිදේහයකට ගැලපෙන්නේ නැති වුණොත් එහෙම තමයි ඒකට ප්‍රතිදේහයක් හදා ගැනීමේ අපහසුතාවයේ ශරීරයේ ඇති වෙන්නේ. ක්‍රිස්ටජන්ඩා ගුරුතුමා අර ශරීරයේ තුල මේ කොවිඩ් වෛරසය ගුණණය වෙන හැටි පැහැදිලි කළා. ශරීරයේ තුල ගුණණය වෙන එක නම් බැරිය මේ සමාජය තුලත් ගුණණය වෙනවා. ගුණණය කියන පොකුරු. ඔව්. මේක ගුණණය වීමක් වගේ දෙයක් තමයි වෙන්නේ. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි රෝගීන් ආසාදිතද නැද්ද කියලා හඳුනා ගන්න එක. ඒකට PCR පරීක්ෂණයක් කරන්න ඕනි ආසාදිතද කියලා බලන්න. ඔව් PCR පරීක්ෂණය යන කුමක්ද යන්නත් දැනගන්න එක වටිනවා අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා. දැන් මේ සමාජ බහුලවම භාවිතා වෙන වචනය මේ PCR කියන්නේ polymerase chain reaction කියන අර්ථයෙන් මේ නැවත නැවතත් එකක් පස්සෙන් එකක් සිදුවෙන ක්‍රියාවලි මාලාවක් කියන එක තමයි ඒකේ අර්ථය. මුලින්ම ඕක හොයාගත්ත කෙනාට නොබෙල් ත්‍යාගත් හම්බුණා කියන්නේ ඒ තරම් වැදගත් එකක් මේ අණුක ජීව විද්‍යාවේදී උපයෝගී වෙන. ඇත්තටම polymerase chain reaction කියන්නේ PCR කියන්නේ කිසියම් RNA හෝ DNA කොටසක් විශාල පිටපත් සංඛ්‍යාවකින් කොපි කිරීමේ නිපදවීම පිටපත් සංඛ්‍යාවක් නිපදවීමට යොදා ගන්න උපක්‍රමයක්. දැන් මේක මේ කොවිඩ් කතන්දරයේදී විශේෂයෙන් ඒකට අදාළව මම කියන්නම් මේ කොවිඩ් වෛරසය අපේ ඇඟට ඇතුළු වුනහම ඒ වෛරසය අපිට හඳුනා ගන්න පුළුවන් එක කොටසක් තමයි ඒකේ තියෙන RNA න්‍යෂ්ටික ආම්ල කොටස. ඒ වෛරසය අපේ ඇඟට එකක් දෙකක් ඇතුල් වෙලා ඒක අපේ ඇඟේ ගුණණය වෙනවා නම් ඒ RNA සංඛ්‍යාව වැඩි වෙමින් යනවා. නමුත් ඒ ටික අඳුනා ගැනීම සඳහා ඒවා ඊටාම කුඩා අණු නිසා ඒවා අඳුනා ගැනීම සඳහා ඒවල පිටපත් සංඛ්‍යාව වැඩි නම් හොඳයි. එක වෛරසයක එක RNA කැලලක් අරගෙන අඳුනා ගන්නවට වැඩිය අපිට අඳුනා ගැනීම ලේසි. ඒ RNA වල පිටපත් මහත් විශාල සංඛ්‍යාවක් නිපදවා ගන්න පුළුවන් නම්. ඉතින් අපි කරන්නේ ශ්වසන මාර්ගයේ මේ වෛරසය ආසාදනය වෙලා තියෙනවයි කියලා හිතුනහම කපු මේ කොටන් සොබ් එකක් දාලා ශ්වසන මාර්ගයේ පොඩක් කෑල්ලක් ගත්තාම ඒ අරමුණ අර සෛලයක් ඇතුලේ තියෙන වෛරස් පාටිකල් එකක් හෝ දෙකක් හෝ කීපයක් මේකට එයි කියලා මේ සොබ් එකට. ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාරක අවශ්‍ය කරන රසායනික සංයෝග ඒවා බොහොම මිල අධික ඒවා PCR කියලා කියන්න තරම් ලෙහෙසි නෑ ඒක කරන්න. ඒ කියන්නේ විදේශ වලින් අණුක ජීව විද්‍යා ලැබොරටරිස් වලින් ඒවා අපි ගෙන්නන්න ඕනේ. ඒක මේ අපේ පුංචි රටට විශාල විදේශ විනිමයක් යන දෙයක්. ඊළඟට අපිට අඛණ්ඩව එහෙම සප්ලයි එකක් තියෙනවද කියන එකත් ලෝකේ වෙනස් වෙන තත්ත්වානුව අපිට 100% විශ්වාස නැහැ. ඒක නිසා ඒක PCR හැම ජනතාවටම කරන්නෙත් නැත්තේ ඒකයි. ඒක නිකන් අහක දාන්න කරන්න පුළුවන් එහෙකුත් නෙවෙයි. එහෙම රියේජන්ට්ස් ටික ප්‍රතිකාරක ටික ඉවරුනාට පස්සේ රෝහලකට ඇතුල් වෙන ලෙඩෙක්ට කොවිඩ්ද නැද්ද කියලා හොයාගන්න පිටරටකින් අර වෙනකල් බලාගෙන ඉන්න වෙනවනේ. ඒක හින්දා ගොඩක් අයගේ තියෙනවා මේ නිකන් මතභේදයක් මේ PCR කළේ නෑ මේ ගොඩක් කරේ නෑ. ඒක හින්දා තමයි මේක මේ හොඳ හොයාගෙන ලෙඩේ ඔකට ප්‍රතිකාරයකුත් නෙවෙයි. PCR කියන්නේ වෛරසය ඇඟට ඇතුල් වෙලා ඔයා කිව්වා වගේ මේක ගුණණය වෙමින් යනකොට ඒ RNA අරගෙන එකක් දෙකක් තිබුණාට බලන්න බැරි නිසා ඒක අපි සංඛ්‍යාවෙන් වැඩි කරගන්න කොපි ගන්න වැඩි කර පිටපත් ගන්න වැඩි කරගන්න යොදා ගන්න ක්‍රමයක්. ඒකෙදි අපිට මේ පිටපත හැදෙන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික දාලා පරීක්ෂණ තත්වයන් නිර්මාණය කරපුවාම ඒක හැදෙනවා. ඉතින් දැන් ඔය කොවිඩ් අඳුනා ගැනීම සඳහා කරන්නේ රියල් ටයිම් PCR කියලා එකක්. ඒක කෙරීගෙන යද්දිත් ඒකට සම්බන්ධ කරලා තියෙන පරිගණකයක අර ඒකට ඇතුල් කරලා තියෙන ඩයි වර්ගයක් නිසා කොපීස් හැදීගෙන එනවනම්
අරක ඉතාම පහසුවෙන් බලාගන්න පුළුවන්. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. කොපීස් හැදෙන්නේ දැන් අපි දැන් ඔබතුමාගෙන් සාම්පල් එකක් ගත්තා. ඔබතුමාගේ ඇඟේ PCR මේ කොවිඩ් වෛරසය තිබුණා නම් ඒක ගුණනය කරපුවාම තිබුණා නම් විතරයි ගුණනය වෙන්නේ. ඒතර ගුණනය වුණා නම් තමයි පේන්නේ. අඳුනා ගන්න පුළුවන්. ඒකයි. RNA කොටස විශාල පිටපත් සංඛ්‍යාවක් කෙටි වේලාවක් ඇතුළත හදා ගන්න පුළුවන් බලන්න පුළුවන් මට්ටමකට අවශ්‍ය කරන කොපි සංඛ්‍යාවක් හදාගන්නල තමයි ඒකේ කාර්යය. ඉතින් ඒක කරන නිශ්චිත විදිහ ඒකේ මෙකැනිසම් එක මේ රූපයක් අරගෙන මේ 30 විස්තර කරයි. ඒකේ අරමුණ අපේ ඇඟේ තියෙන වෛරස් එකක් දෙකක් හෝ ටිකක් තියෙනකොට එකක් තිබුණට ඒකට අහු වෙන්නෙත් නැහැ. ශ්වසන මාර්ගයේ ඒ අපි සොබ් එක දාලා ගන්න තැන සෛලයක් ආසාදනය වෙලා තියෙන්න ඕනේ. ඒක මගේ ඇඟට කොවිඩ් වෛරසය ඇතුල් වෙච්ච දාම වෙන්නෙත් නැහැ. ඉන්කියුබේෂන් පීරියඩ් කියලා එකක් තියෙනවා. මගේ ඇඟට වෛරසය ඇතුල් වෙලා ඒක ගුණනය වෙන්න ඕනේ. අර කොටන් සොබ් එකට එන මට්ටමකට වෛරස් සංඛ්‍යාව වැඩි වෙන්න. ඒ වැඩි වුණාට පස්සේ ඒවත් තව විශාල වශයෙන් කෝටි ගාණකින් වැඩි කළා පිටපත් සංඛ්‍යාවක් හදා ගන්නවා අපිට නිරීක්ෂණය කරන මට්ටමකට ගන්න. එහෙම කළා නිරීක්ෂණය වුණා නම් ඒ කියන්නේ අපිට ලෙඩේ තියෙනවා. නෑ කියන එකෙන් අදහස් වෙන්නෙත් නෑ. අපි දන්නේ නෑනේ අපිට වෛරස් පාටිකල් එකක් දෙකක් ඇතුල් වෙලා තාම ගුණනය වෙමින්ද තියෙන්නේ කියලා. අපි මේ දාපු එකට අහුවෙන්න තරමට සංඛ්‍යාවක් තාම වර්ධනය වෙලා නැත්තම් PCR නෙගටිව් වුණාට මේ 30ත් අපි මෙතෙන්ට එද්දි කතා කර හිටියේ ඒකයි. මේ මම එයා කියන්න ගිය එක කිව්වේ මේ. එතකොට PCR නෙගටිව් වුණා කියලා ලෙඩේ නැහැ කියන්නත් බෑ. ලෙඩේ මගේ ඇඟට වෛරසය ඇතුල් වෙලා ටික දවසක් යනකල් PCR පොසිටිව් වෙන්න විදිහකුත් නැහැ. සරලව කියනවනේ. ඒ වගේම රෝග ලක්ෂණ කිසිවක් නැතිව කොරෝනා ආසාදිතයන් ඉන්න පුළුවන්. ඒක තමයි භයානකම තත්ත්වය. දැන් ඔබතුමා සඳහන් කරපු අනෙක් කාරණාව මේ PCR පරීක්ෂණ. දැන් PCR පරීක්ෂණ කරන්ට රෝගීන් හම්බෙන්න පුළුවන්. මේ පරීක්ෂණ වැඩි කරන්ට කියන එක ලෝකේ පුරා කතා වෙන කතාවක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උනත් කිව්වා check කියලා. ඒ කියන්නේ බලන්න පරීක්ෂා කර බලන්න කියලා. එතකොට විශේෂයෙන් පොකුරු පැතිරෙන වෙලාවක ඒක වටිනවා. හැබැයි ඉතින් ඔය කියපු ආකාරයට මේ රසායනික සංයෝග මිල අධික නම් ලෝකේ හැම රටක්ම ඉල්ලනවා. ඒතර බරපතල ඉල්ලුමක් තියෙනවා. එහෙම අවස්ථාවක කොහොමද සුලභ ලෙස පරීක්ෂණ කරන්නේ? හැබැයි රජේ නම් සහතික වෙලා තියෙනවා අපට රටක් හැටියට ප්‍රමාණවත් ආකාරයේ පරීක්ෂණ පහසුකම් තියෙනවා කියන කාරණාව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරලා තියෙනවා. ලකුවටම බය වෙන්න දෙයක් නැහැ අපිට රටක් හැටියට අපිට ඊටාම ගෞරව කටයුතු විදිහට ඒක කෙරීගෙන යනවා. අපි අනවශ්‍ය විදිහට බය වෙන්න ඕනේ නැහැ. ඔබතුමා කිව්ව ඊටාම වැදගත් වචනේ තමයි පොකුරක් ඇති වෙන වෙලාවට කියන එක. දැන් මේ ඊයේ පෙරේදා මේ පොකුර මතුවෙන්න කලින් කැකිරාවේ යාපනයේ ඉන්න මිනිස්සු අල්ලන් PCR කරන එක කිසිම ප්‍රයෝජනයක් නැහැ. කියන්නේ අපරාධි සල්ලි. ඒක සල්ලි වලට මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ලෝභ වෙනව නෙවෙයි. මට නම් විශ්වාසයක් තියෙනවා ශුද්‍ර ජීව විද්‍යාව දන්න මිනිහෙක් හැටියට අවශ්‍ය ප්‍රමාණයට PCR පරීක්ෂණ කෙරෙනවා. PCR පරීක්ෂණ වලින් එකම රෝහලකවත් මේ PCR කරන්න රියේජන්ට්ස් නැහැ කියලා හිගයක් උනේ නැහැ. ඒ ටික කරගෙන යනවා. ඔය විදිහට යම් සුබවාදී බලාපොරොත්තු තියාගෙන ඉන්න ඕනේ කියන එකයි මගේ නම් මතය. ආයුර්වේද වෛද්‍යතුමා මෙහිදී අපි තවත් මතක් කරගන්න ඕනේ ආයුර්වේද විස්තර කරනවා රසායන තන්ත්‍රය කියලා අංශයක්. මේ රසායන තන්ත්‍රය කියන අංශයෙන් විග්‍රහ කරලා දෙන්නේ රෝග වලින් වළකින්න මොනවද කරන්න ඕනේ කියලා. ඒකෙදි එකක් තමයි එක අංශයක් තියෙනවා රසායන ඕජස්කර ද්‍රව්‍ය කියලා. ඒ කියන්නේ සිරුරේ මම කලිනුත් කිව්වා රෝග වලට උරුත්තුමේ ශක්තිය ඉහළ නංවන ආහාර පාන ගැන. ඒ වගේම ඇවතුම් පැවතුම් ගැන. මම කලින් කිව්වා වගේම හොඳින් හුස්ම ගන්න ක්‍රමවේද ඒකම ආහාර පාන. එහෙම එතනින් ගත්තට පස්සේ අපේ සමහර ආහාර පාන වලට කියනවා අමෘතා කියලා. අමෘතා කියන්නේ ජීවනය ලබා දෙන්න බොහෝ කාලයක් ජීවත් කරවන්නා කියන එක. ඒකෙන් ගත්තම රසකින්ද එතකොට නෙල්ලි අපි කොහොමද නෙල්ලි රසකින්ද තම්බලත් බොනවනේ ඔය සමහර කාලවලට. ඉතින් නෙල්ලි රසකින්ද කියන්නේ ලේවල තියෙන මේ සූක්ෂම ජීවාණු විනාශ කරන කොහොම හරි ඒවට අවශ්‍ය පරිසර නැති කරන මේ ඖෂධ ද්‍රව්‍ය දෙකක්. ඒ වගේම උසු පැන් වශයෙන් ගන්න පුළුවන් මේ ද්‍රව්‍ය දෙකක්. ඒකම නෙල්ලි අමුවෙන් කෑම. එතකොට
තවත් ගත්තට පස්සේ අපි අමතක කරන්න හොඳ නැහැ හොඳම රසායන ඒ කියන්නේ සිරුර නිරෝගී කරන ප්‍රධාන ආහාර 4ක් තියෙනවා. පාන 4ක්. එකක් ඇල් වතුර. කවුරුවත් ඒක ගැන හිතන්නේත් නැහැ. ඇල් වතුර කියන්නේ පිරිසිදු වතුර කියන්නේ සිරුරේ ආයුෂ ඉහළ නංවන ප්‍රධාන පානයක්. ආයුර්වේද පෙන්වලා දෙන විදියට. අනිත් එක තමයි එලකිරි. අනිත් එක තමයි මීපැණි. අනිත් එක තමයි එළඟි තෙල්. මේ එලකිරි, මීපැණි, එළඟි තෙල්, ඇල් වතුර සිරුරට අවශ්‍ය පමණ යොදා ගැනීමෙන් මේ සිරුර නිරෝධ කරන්න පුළුවන්. හැබැයි මෙහි තවදිත් මතක තියාගන්න ඕනේ ආයුර්වේද මූලධර්ම වලට අනුව මීපැණි එළඟි තෙලුයි සමාන ප්‍රමාණ වලින් දෙන්නේ නැහැ. මීපැණි තේ හැන්දක් නම් එළඟි තෙල් තේ හැන්දි භාගයක්. ඕ එළඟි තෙල් තේ හැන්දි දෙකක්. ඒකම ඇල් වතුරත් එක්ක එකතු කරන්න පුළුවන් අවශ්‍ය නම්. එහෙම නැත්නම් අර දෙක විතරක් මේ වගේ කාලයක භාවිතා කිරීම කිසිම අගුණයක් වෙන්නේ නැහැ හොඳක් මිසක්. ඒ නිසා මම මේ සමාජයට යෝජනා කරනවා මේ වගේ දවස්වල ඇල් වතුර වැඩිපුර පානය කරන්න. ඒකම හොඳ මීපැණි, හොඳ එළඟි තෙල් භාවිතයට ගන්න. ඔබට එලකිරි සොයා ගන්න පුළුවන් නම් හැබැයි ඒකෙන් අදහස් කරන්නේ පිටිකිරි කියන එක. ඒවත් මේ දවස්වල පානෙට ගන්න. මේ වයින් විශේෂත්වය තමයි රෝග වලට වෘත්තිමය ශක්තිය ඉහළ නැංවීමේ හැකියාව, ගුණය මේ ඔසුවල තියෙන බව, මේ පානවල තියෙන බව ආයුර්වේදයේ එදා ඉඳන් පිළිගත් සත්‍යයක්. වෛද්‍යතුමනි ඔය කොරෝනා ප්‍රතිකාර ගැන කතා කරද්දී බටහිර වෛද්‍ය විද්‍යාවයි අපේ පාරම්පරික ඥානයයි ආයුර්වේදයේ සහ හෙළවෙදකම පිළිබඳ දැනුමයි අතර පොඩි පරස්පර මතවාදී විරෝධ තියෙනවා, හැලහැප්පිලි තියෙනවා. අපි ළඟ බේතක් තියෙනවා. කෝ දෙන්නේ නැහනේ අපිට මේ ලෙඩුන්ට මේක දීලා බලන්න කියලා. ඒකෙත් ඇත්තක් තියෙනවනේ යම් ප්‍රතිකාරයක් හරිද කියලා බලන්න නම් රෝගියෙකුට දීලා බලන්න ඕනේ. ඉතින් ඒ අවස්ථාවත් ලැබෙන්නේ නැහැ. එහෙම දෙන්නත් බෑනේ. මොකද ඔය කොරෝනා රෝගියෙකුට COVID-19 ආසාදිතයෙකුට ලං වෙනවා කියන්නේ ප්‍රශ්නයක් නෙද. ඒක බේත් වර්ග දෙන්න යන්න ලැබෙන්නේත් නැහැ. ඒ බටහිර වෛද්‍යවරුන් සහ ඒ සෞඛ්‍ය පද්ධතියේ භාරයේ තමයි ඒ රෝගීන් ඉන්නේ. මෙතනත් ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ එකතු වෙලා දෙගොල්ල එකතු වෙලා යම් පරිශ්‍රණයකට ගිහිල්ලා සම්මතයකට ඇවිල්ලා යමක් කරන්න පුළුවන් නම් අර ඔබතුමා කිව්වා වගේ මේක පැහැදිලි කරලා ඔප්පු කරලා කරගන්න ක්‍රමයක් තියෙනවනම් පිළිගන්න එපාය. කෙනෙකුට පුළුවන් නම් මේක හොඳ කරන්න. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. නිරෝගී භාවයට පත් කරන්න ඒ අවස්ථාව දෙන්න ඕන. පිළිගත් ක්‍රමවේදයකට අනුව මේ ප්‍රතිකාරය, මේ ඖෂධය මේ රෝගියාට හොඳයි. දෙගොල්ලම එකතු වෙලා තීන්දුවක් ගන්නවා මේක හොඳයි කියලා. එතකොට දෙගොල්ලෝ කිසි පටලැවිල්ලක් නැතුව කරන්න පුළුවන්. ඇත්තටම විය යුත්තේ එයයි. ඒ අවස්ථාව තමයි අපි සමාජයට උදා කරලා දෙන්න ඕනේ. ඒ අවස්ථාව තමයි මේ රෝගීන්ට දෙන ඇත්තටම මේක ලොකු සහනයක්. දැන් ඇත්තටම පුළුවන් නම් අපි හිතමු එහෙම හැකියාවක් ලැබුණා කියලා. ඒකෙන් අපේ රටට වෙන අයහපතක් වෙන්නේ නැහැ යහපතක් මිසක්. අපි හැබැයි ඒක විධිමත් ඔබතුමා කිව්ව විදිහට විධිමත් ක්‍රමවේදයකට ඒ අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඒ අවස්ථාව ලබා දෙනවා නම් මම හිතනවා ඒකින් අපට හොඳ පණිවිඩයක් ලෝකෙට දෙන්නත් පුළුවන් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අවස්ථාවක් නැත්නම් මේ වගේ අවුරුදු දහස් ගණනක් තිස්සේ තිබිච්ච මේ වෙදකම්, මේ දැනුම, පාරම්පරික ඥානය මේ වගේ අවස්ථාවක යොදා නොගැනීම හැබැයි එකාතකින් අභාග්‍ය සම්පන්න අවස්ථාවක් වෙනවා. කනගාටු කාරණයක් වෙනවා. ඒ වගේම මේ වගේ අවස්ථාවක ව්‍යාජ, කූට, වෙළඳුන්ට අවස්ථාව දෙන එකත් කරන්න හොඳ නෑ. ඒකට වැට කඩොළු බඳින්නම ඕනේ. මම හිතන්නේත් මේ ඒකම තමයි දැන් කිසියම් කෙනෙක් අහසින් වැටෙනවා වගේ ඉදිරිපත් වෙලා කියනවා මංගාව තියෙනවා කොවිඩ් වලට ප්‍රතිකාරයක් ඇයි මට මේක කරන්න දෙන්නේ නැත්තේ කියලා. ඒ කියන පුද්ගලයා ඒකට නිසි ගෞරවය ලැබෙන්න නම් එයා තව චුට්ටක් විස්තර කරන්න ඕනේ. මම කොහොමද මේක දැනගත්තේ? මම මේකෙන් කොවිඩ් හොඳ වෙනවයි කියලා කොහොමද මම මේ ක්ලේම් එක මේ ප්‍රකාශය කරන්නේ මොන පදනමේ පිහිටලාද කියන එකත් සමාජයට විස්තර කළොත් තමයි එතුමාට අර රෝගියව විවෘත කරන්න පුළුවන්. එහෙම නැත්නම් හොස්පිටල් එකක ඉන්න රෝගියෙක්ව මරණය ජීවිතයත් අතර මරණයත් අතර දෝලණය වෙමින් ඉන්න රෝගියෙක්ව කොවිඩ් හොඳ කරන්න පුළුවන් කියලා දීලා බෑනේ. ඒ තර්කය ඉදිරිපත් කරන කෙනා මට හොඳ කරන්න පුළුවන් කියන කෙනා වඩාත් සීලාචාරයි. වඩාත් ඒක පිළිගත හැකි. එතුමා කියන්න ඕනේ කොහොමද මම මේක දැනගත්තේ? මෙන්න මේකයි මගේ මූලධර්මය.
ඒ අනුව තමයි මම කියන්නේ මේක හොඳ කරන්න පුළුවන් කියලා. දැනුම හොරකම් කරයි කියලා බියකුත් ඇති. විශේෂයෙන් අපේ පාරම්පරික ඥානය සංරක්ෂණය නොවෙන්න ඒවා කරලියට නොෙන්න එක හේතුවක් තමයි ওই බය. එහෙම දේවලුත් වෙලක් තියෙනවනේ. ඕවා ප්‍රසිද්ධිය කිව්වහම ඒ දැනුම අරන් ගිහලා සමහරු ඒවෙන් ප්‍රයෝජන ගත්ත අවස්ථා තියෙනවා. සමහරට විදේශිකව. එහෙම සාධාරණ බයකුත් අපේ ඔය වෙද මහත්තුරු පාරම්පරික ඥානය තියෙන අය තුල ඇති. හැබැයි එහෙමයි කියලා මෙවැනි බරපතල අවස්ථාවක ක්‍රියා කරන්න ක්‍රමවේදයක් තියෙනවා. දැන් හසන්ත ඇලෙක්සැන්ඩර් ෆ්ලේමිං පෙනිසිලින් හොයාගත්තට පස්සේ මේක රහස් බේතක්. මංගාව තියෙනවා මේක ෆ්ලේමිං සහ පුත්‍රයෝ සමාගම කියලා වික්කනම් මේක සංයුතිය කියන්නේ නැතුව රහසින්ම තියාගෙන හිටියානම් අදත් අපි මේ අපේ මුළු විදේශ විනිමය සේරම එංගලන්තයට යවන්න එපා බේත ගෙන්න ගන්න. ඒකින්දා සිංහල වෙද මහත්තයෙක් නම් දේශීය වෙද මහත්තයෙක් නම් දේශීය සම්ප්‍රදායට අනුව ගිහිල්ලා මේක ළමයිනේ මේකයි මේකේ රහසක් නැහැ. මේක මම මේ සියලු මහ ජනතාවට දායාද කරනවා කියලා එළියට දාන්න ඕනේ. ඒකයි දේශීය සංස්කෘතිය. හොඳයි. අපේ මාතෘකාව විස බීජනේ. විස බීජවලට එරෙහිව අපි දැන හෝ නොදැන සියවස් ගණනාවක් තිස්සේ වසර දහස් ගණනාවක් තිස්සේ මිනිස්සු සටන් කරලා තියෙනවා. ඒ තමන්ගේ පාරම්පරික දැනුමෙන්. අද ඉතින් ඔය කහ වතුර කහ දියර ඉහින්නේ කොහෙන් දැනගෙනද කවුද කිව්වේ? ඉතින් එහෙම දේවල් භාවිතයේ තියෙන සමහර දේවල් තියෙනවා. සමහර දේවල් විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. අන්නේ ඔප්පු කරගන්න ක්‍රමවේදය පොඩ්ඩක් නිරවුල් කරගෙන අපේ වෙද මහත්තුරුත් බටහිර වෛද්‍යවරුත් මැද තැනකට දෙගොල්ලගෙම තියෙනවනේ පොඩි සමහර කබාදින ස්වභාවය මැද තැනකට ඇවිල්ලා රට වෙනුවෙන් නිරෝගීතාවය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සද්භාවයෙන් යමක් කරන්න පුළුවන් හොඳයි කියලා අපි ටෙලිවිෂන් ඉස්කෝලෙන් යෝජනා කරමු. හැමෝගෙම දැනුම එකතු කරලා මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් දෙන්න කියන එක. පුළුවන් නම් හොඳයි.